ජීවිතයේ එක් කඩයිමක් පසු කර උසස් පෙළ වාණිජ විෂය ධාරාවට පියමනින ඔබට පළමුව මගේ සුභාශිංසන පිරිනමනවා. වාණිජ විෂය ධාරාව යටතේ ප්‍රධාන හර විෂයක් වන ගිණුම් කරන විෂයෙහි වැදගත්කම පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීම අපි පළමුව අපේක්ෂා කරනවා. උසස් පෙළ විෂය හැදෑරීමේදී ඔබට සාමාන්‍ය පෙළ විෂයන් වලට මෙන් නොව එක් එක් විෂයන් වලට පෙළ පොතක් ලබා දෙන්නේ නැහැ. ඒ අනුව අපිට උසස් පෙළදී කරන්න වෙන්නේ අවුරුදු දෙකක් තුලදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දෙන විෂය නිර්දේශය මඟ පෙන්වීමක් වශයෙන් කරගෙන ඔබගේ 12-13 වසරවල ගිණුම්කරණය හැදෑරීමට කටයුතු කිරීම. ඒ අනුව අපේ විෂය නිර්දේශය ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා ගුරුවරයාට ගුරු අත්පොතක් එහෙම නැත්නම් ගුරු මාර්ගෝපදේශනයක් ලබා දෙනවා. ඒ ලබා දෙන ගුරු මාර්ගෝපදේශනයේ යටතේ අවුරුදු දෙකක් තුල ගුරුවරයෙක් මගින් ඔබට ඔබගේ විෂය දැනුම වර්ධනය කරගන්න සිදු වෙනවා. ඒ අනුව අපි බලමු 12-13 වසර කියන වසර දෙක තුලදී ඔබට ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කර ඇති විෂය නිර්දේශයේ කුමක්ද කියන එක. ඒ අනුව අපි මාතෘකා 16ක් යටතේ අපිට විෂය කොටස් හදාරන්න සිදු වෙනවා. ඒ ඒකක වලින් ගත්තොත් පළමු ඒකකයේ ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය විග්‍රහ කිරීම. දෙවැනි ඒකකයේ ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණය ඇසුරින් ඉදිරිපත් කිරීම. තුන්වන ඒකකයේ දිප්සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කර සරල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. 4 මූලික සටහන් පොත් උපයෝගී කර ගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම. 5 වන ඒකකයේ මූල්‍ය කළමනාකරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම් කරන සංකල්ප භාවිතයට යොදා ගැනීම. 6 වන ඒකකයේ වෙන්නේ කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. 7 වන ඒකේ නිෂ්පාදන ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. 8 ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. 9 වෙනි ඒකකයේ ගිණුම් වාර්තා සම්පූර්ණ නොවූ විටක ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. 10 වන ඒකකයේ හවුල් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මේ විෂය කොටස් 10ම ඔබට 12 වසරේදී ගැනීම සිදු වන අතර අපි බලමු දැන් 13 වසරේදී විෂය කොටස් මොනවද කියලා. 11 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත භාවිතා කිරීම. 12 වන ඒකයේ සීමා සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. 13 වන ඒකයේ අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම. 14 වන ඒකකයේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගීමට ලක් කිරීම. 15 වන ඒකකයේ පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීම. අවසාන ඒකකයේ 16 ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම සඳහා සහාය වීම. ඔබ 12 සහ 13 වසරේදී මෙම විෂය නිර්දේශය සම්පූර්ණ කළ පසු අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔබට අපොස උසස් පෙළ විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. ඒ අනුව ඔබට විෂය අංක 33 යටතේ පැය 5කින් යුක්ත ප්‍රශ්න පත්‍ර දෙකක් ඔබට ලැබෙනවා. එයින් ගිණුම් කරන එක කොටස කාලය පැය 2යි. විෂය නිර්දේශයේ 1 සිට 16 තෙක් මාතෘකා වලින් කෙටි ලිඛිත ප්‍රශ්න 50කින් සමන්විත ලකුණු පිරිනැමෙනවා. එක් ප්‍රශ්නයකට ලකුණු 4 බැගින් ලකුණු 200ක් හිමි වෙනවා. ගිණුම්කරණයේ 2 ප්‍රශ්න පත්‍රය. කාලය පැය 3යි. අමතර කිරීමේ කාලය විනාඩි 10ක් හිමි වෙනවා ඔබට ප්‍රශ්න තෝරා ගැනීම සඳහා. විෂය නිර්දේශයේ 1 සිට 16 තෙක් මාතෘකා වලින් ප්‍රශ්න 6කින් සමන්විතයි. පළමු හා දෙවන ප්‍රශ්නයේ ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 40 බැගින් මුළු ලකුණු
200ක් හිමි වෙනවා. මේ ප්‍රශ්න පත්‍ර දෙකට ලකුණු පිරිනැමීම පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ට එක ලකුණකට ලකුණු 4 බැගින් ලකුණු 200යි. දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට එක ප්‍රශ්නයකට ලකුණු 40 බැගින් 200යි. එතකොට ප්‍රශ්න පත්‍ර දෙකට එකතුව 400ක් ලැබෙනවා. අවසාන ලකුණ පිරිනැමීම 400 අපි 4ෙන් බෙදලා 100 ලකුණු බර තැබීමක් කරනවා. දැන් අපි අවධානය යොමු කරමු ඊළඟට අපගේ ගිණුම් කරන විෂය ඔබ අවුරුදු දෙකක් තුලින් හැදෑරීම තුලින් ඔබ ලබා ගන්නා වූ කුසලතා පිළිබඳව. ඒවා අපි ගිණුම් කරන විෂයේ අභිමතාර්ථ විදියට අපි දක්වන්න පුළුවන්. එයින් පළවෙනි එක තමයි ගිණුම් කරන ශිල්පීය සංකල්පීය රාමුව පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම. දෙවෙනි එක ගිණුම් කරන ශිල්ප ක්‍රම පිළිබඳ ලබාගත් මූලික දැනුම භාවිතයට ගැනීම. ගිණුම් කරන විශේෂ ක්ෂේත්‍රය තුළින් විවෘතව ඇති නව්‍යතා අවබෝධ කර ගැනීම. ඔබ දන්නවා ගිණුම් කරණයේ විෂය කියන්නේ වෘත්තීය විෂයක්. ඒ වෘත්තීය විෂයක් කියන එකේ තේරුම තමයි ඔබට මේක රැකියා අවස්ථාවක් උත්පාදනය කරගන්න පුළුවන් විෂයක්. ඒ අනුව ඔබ ගිණුම් කරණයේ විෂය හැදෑරුවට පස්සේ ඔබ ලබා ගන්න ආයතනයේ ඔබ රැකියාවක් කරනවා නම් රැකියා ආයතනයේ නවෝත්පාදන අලුත් දේවල් හිතන්න අලුත් දේවල් හදන්න අපිට මේ විෂය මඟ පෙන්වීමක් කරනවා. ඊළඟ ගිණුම් කරන විෂය ක්ෂේත්‍රය තුළින් ලබා ගන්නා දැනුම විවිධ වෘත්තීය අවශ්‍යතා සඳහා භාවිතයට ගැනීම. අපි දන්නවා ගිණුම් කරණය හා බද්ධ විත්ති විගණනය වැනි විෂයන් තියෙනවා. වෙනම වෘත්තීයන් තියෙනවා. ඒ වෘත්තීය හරියට කරගෙන යන්න නම් ගිණුම් කරණය අපි අවබෝධය තියෙන්න ඕනේ. ඒ කුසලතාවය ඔබට මේ ගිණුම් කරණය කියන විෂය හැදෑරීම තුළින් අපිට ළඟා කරගන්න පුළුවන්. සමාජ ආර්ථික පරිසරය තුළ ඵලදායී ලෙස කටයුතු කළ කළමනාකරණ කුසලතා ලබා ගැනීම. ඔබ යම් ආයතනයක වෘත්තීය වශයෙන් ගණකාධිකාරීවරයෙක් වුණොත් ඔබ අනිවාර්යයෙන් මේ ආයතනයේ නායකයෙක් බවට පත් වෙනවා. ඔබ ඉහළ කළමනාකරණයේ නියෝජනය වෙනවා. ඒ අනුව ඔබට කළමනාකරණ කුසලතා හදාගන්න මේ ගිණුම් කරණය කියන විෂය බොහෝ වැදගත් වෙනවා. විවිධ ව්‍යාපාරවල ගිණුම් තැබීම පිළිබඳ කුසලතා ලබා ගැනීම. එතකොට අපිට සිද්ධ වෙනවා මේ අවුරුදු දෙක තුළදී ඔබට විවිධ ව්‍යාපාර සංවිධාන ඔබ සාමාන්‍ය පෙළදී හදාarලා තියෙන කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමිත සමාගම්, ඒ වගේම ලාභ අරමුණු කර නොගත් සංවිධාන වැනි විවිධ ව්‍යාපාර සංවිධානවල ගිණුම් තැබීමට ඔබ මේ අවුරුදු දෙකේ හොඳ කුසලතාවයක් ලබා ගන්නවා. ඒක ඔබට ඔබගේ වෘත්තීය ජීවිතයේදී ඉතා වැදගත් සම්දිස්ථානයක් වෙනවා. විශේෂ ක්ෂේත්‍රය තුළ ගවේෂණය කිරීම තුළින් ලැබෙන හුරුව අනාගත පරීක්ෂණ හා සංවර්ධන කටයුතුවට දායක කරගනී. ඔබ තෝරා ගන්නා වෘත්තියට අනුව ඔබට සිද්ධ වෙන ඒ ආයතනයේ දියුණුව සඳහා විවිධ සංවර්ධන හා පරීක්ෂණ සිද්ධ කරන්න. ඒ සඳහා අවශ්‍ය සම්පත් ඒකරාශී කිරීමේදී ඔබට මේ ගිණුම් කරණය කියන විෂය හැදෑරීම තුළින් අලුත් දේවල් හිතන්න ශක්තිය ගොඩනගෙනවා. ඒ වගේම අවසාන වශයෙන් සම්පත් කාර්යක්ෂම හා අරපිරිමැස්මින් ප්‍රයෝජනයට ගැනීමේ නිපුණතාවය වර්ධනය කර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ කරුණු ටික සැලකිල්ලට ගත්තොත් අපි දන්නවා ගිණුම් කරණය කියන විෂයේ වෘත්තීය විෂයේ ඇති වැදගත්කම ඔබට දැන් අවබෝධ වෙන්න ඇති. ඔබ වෘත්තීය ගණකාධිකාරීවරයෙක් වන විට ඔබට හැකියාව ලබා ගන්න පුළුවන් එම ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට නම් ඔබ මේ අවුරුදු දෙක තුල බුද්ධිමත්ව ගිණුම් කරණය පියවරෙන් පියවර ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියට දායක වෙන්න ඕන. එම විෂය කොටස් නිවැරදිව හා සරලව හැදෑරීම සඳහා ඔබට අපගේ කොම්මාස්ටර් YouTube චැනලයට සම්බන්ධ වන ලෙස ආරාධනා